සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාට. බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්ම දේශනාවයි අපි මෙලෙස ආරම්භ කරන්නේ. අදත් අපගේ ගෞරව නමස්කාර පූර්වක ආරාධනය පිළිගෙන මෙම ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. අද මෙම උතුම් ධර්මදේශනාවේ තම සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවතේ අංක 42න් 5 දරණ නිවසේ පදිංචි මාලනී මාපලගම මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිසයි. සියලු දෙනාම ධර්මදේශනාව ශ්‍රවණයට පෙර ආතුවෙන් ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙමු. ඒ සඳහා සාදුනාදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීව අට්ඨමග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු සාදු. කවුරුත් මෙසේ කියන්න.
බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි සංඝ ගුණ අනන්තයි අනන්ත බුදුගුණ බලයෙන්ද ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද මහා බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා මා වූ විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද කුසල් බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙමි මම වෛර නොවෙමි මම තරහ නොවෙමි මම තරහ නොවෙමි මම නිදුක් වෙමි මම නිදුක් වෙමි මම නිරෝගී වෙමි මම නිරෝගී වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම සුවපත් වෙමි මම දුකින් මිදෙමි මම දුකින් මිදෙමි මම නිවන් දකිමි මම නිවන් දකිමි මාමෙන්ම මාමෙන්ම මාගේ මව්පිය මාගේ මව්පිය ගුරු උතුමෝද ගුරු උතුමෝද වැඩිහිටියෝද වැඩිහිටියෝද මහා සංඝරුවනද මහා සංඝරුවනද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා මිදෙත්වා නිවන් දකිත්වා දකිත්වා මාමෙන්ම මාමෙන්ම මාගේ හිතවන්තයෝද මාගේ හිතවන්තයෝද මැදහත් වූවෝද මැදහත් වූවෝද අහිතවන්තයෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාමෙන්ම සියලු දෙවියෝද සියලු දෙවියෝද වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මාමෙන්ම මාමෙන්ම සියලු සත්වයෝ සියලු සත්වයෝ වෛර නොවෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා සාදු සාදු සාධු සාධු සමන්ත චක්කවාලේසු
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාධු සාධු සුකෝ බුද්ධානං උප්පාදෝ සුඛා සත්ධම්ම දේශනා සුඛා සංඝස්ස සාමග්ගේ සමග්ගානං තපෝ සුකෝති සාධු 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 කාරුණික සදෑවත් පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහත් ආනුභාව සම්පන්න දේශනාවකට අයිති ගාථාවක් මේ ඉදිරිපත් කළේ අද මේ පින්නතුල්ලාගේ ධර්ම දේශනේ පිණිසයි. අද මේ තනි දායකත්වයක් දරනු ලබන්නේ හෝමාගම මුල්ලේගම ශ්‍රී ශ්‍රීලාලංකාර මාවතේ අංක 42න් 5 දරන නිවසේ පදිංචි මාලනී මාපලගම මහත්මිය සහ විදේශගතව සිටින මෙරිල් මාපලගම පුතුණුවන් තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. අභාව ප්‍රාර්ථන කරුණාදාස මහත්මයාගේ ජන්මදිනයේ සිහිපත් කරගෙන තව පරලෝකීය ඥාතිවරු සිහිපත් කරලා යඩ පින්දීම සඳහායි. පින්වත්නි මේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම අති විශාල පින්කමක්. සාමාන්‍ය පින්කමක් නෙමෙයි. දන් දීමටත් වඩා සිල් රැකීමටත් වඩා ප්‍රබලයි මේ ධර්ම ශ්‍රවණය කිරීම. භාවනාවෙන් ලැබෙන පින හම්බ වෙනවා. බුද්ධ ශාසනයක තියෙනවා නිවන් දකින ක්‍රම 5ක්. ඒකට කියන පංච විමුක්තායතන කියලා කියනවා. ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, ධර්ම සජ්ජායනාව, ධර්ම මානසිකාරය, භාවනා කරුණු 5යි. මේ පහෙන්ම නිවන් දකින්න පුළුවන් එක ක්‍රමයකින්. මේ වෙලාවේ බණ ඇසීම බණ දෙසීම කරුණු 2යි. දේශකයන් වහන්සේටත් ඒ ධර්ම දේශනාව කරද්දීම නිවන් දකින්නත් පුළුවන්. බණහන පින්නතුල්ලාට බණ ඇසීමෙන්ම නිවන් දකින්නත් පුළුවන්. ඒකයි දාන සීල පින්කම් දෙකට වඩා ප්‍රබලයි කියුවේ. හැබැයි බණහලමත් බෑ. දාන සීල කියන පින්කම් දෙකත් කරන්න ඕන. දානෙන් කරන්නේ තණ්හාව, මසුරුකම, ඔයවන් දුරු කරන එක. සීලෙන් කරන්නේ ඊට වඩා ප්‍රබල එකක්. තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මද, මාන නැති කරන එක. භාවනාවෙන් කරන්නේ බණ ඇසීමෙන් කරන්නේ මෝහය, අවිද්‍යාව තුරන් කරන එක. එතකොට මේ සැලැස්ම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. ඒකයි අපේ බෞද්ධ ජනතාව දාන සීල භාවනා කියලා පින්කම් 3ක් කරන්නේ. ඒ අතරට අනුලෝම පින්කම් ඕන තරම් තියෙනවා. තොනරුවන් වැඳීම, තොනරුවන් සරණ යාම, මල් පහන් ගිලන්පස පූජාව, ඒ වගේ මවුට පියාට සැලකීම, ඔය වගේ ඕන තරම් පින්කම් ඒවත් කරන්න ඕන. පින මොනතරම් කළත් වැඩි නෑ. අනේ මං පව් කරන්නේ පින් කරන්න ඕනේ කියලා යමෙක් හිතනවා නම් ඒක අවිද්‍යාව, මෝඩකම්. එහෙම හොඳින් ඉන්න එක හරි. ඒ වුණාට මේ ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනට පින ඕන. පින නැත්තම් දුක වැඩි. කෑම නැහැ, බීම නැහැ, ඉදුම් හිටුම් නැහැ. මොන සම්පතක්වත් ලබන්න බෑ පින නැත්නම්.
ඒ නිසා පිනම තමයි පින්වත්නි දියුණු කරගන්න ඕන. අද මේ බුද්ධ ශාසනයේ ඕන තරම් පින් කිරීමේ අවකාශ තියෙනවා. බුද්ධ පූජාව නිවන් දකිනා ජාති දක්වාම ඵල විපාක ලබා දෙන පින්කමක්. ඒ තරම් ප්‍රබලයි. සමහර පින්නතුල්ලාගේ නිවසේ වෙනම බුදු කුටියක් හදලා බුද්ධෝපස්ථාන ගෞරවයෙන් කරන ඉති හැමෝටම බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජෝපහාර කවර තැනක කළත් අනුසස් වැඩි. බොහෝම අනුසස් ලැබෙන. මල් පූජාවෙන් කල්පලක්ෂයක් අනුසස් ලැබුණාය කියලා අපදාන පාළිය කියනවා. පහන් පූජාවෙනුත් ඒ වගේ. කොඩි පූජාවෙනුත් ඒ වගේ. බුද්ධ වන්දනාවෙනුත් ඒ අප්‍රමාණ පින් සිද්ධ වෙනවා. ඔය පක්ෂියෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන පියාසර කරගෙන පැමිණියා බුදු පාමුලට පාත් වෙනකොට බිම හොටේ වැදිලා එතනම බෙල්ල කැඩලා මැරුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුදුම කතාවක් ඒක. මේ පක්ෂියා තථාගතයන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තේ අතීතෙත් මේ විදිහට සිත පහදවාගෙන තියෙනවා. දැන් මේ සිත පහදවාගෙනයි මැරුණේ. අද දිව්‍ය ලෝකයට ගියා. අනාගතයේ සෝමනස්ස නමින් පසේ බුදු වෙනවා කියලා නිවන් දකින්නවායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් අපි තුනුරුවන් සරණ යන්නේ චිත්ත ප්‍රසාදයෙන්. දාන ආදී පින් කරන්නේ චිත්ත ප්‍රසාදයෙන්. අපේ පිනත් ඊට වඩා ප්‍රබලයි. පක්ෂියාගේ පින එච්චර ප්‍රබල නැහැ. අපිට හොඳ නුවණක් තියෙනවා. සද්ධාදි ගුණ සිතේ සන්තෝෂේ මේවා නිසා අපේ පින බොහෝම බලගතුයි. මහා බලගතුයි. එම නිසා කවමදාකවත් පිනට අවඥා නොකළ යුතුයි. පිනේ ගුණ කිය යුතුයි. පිනෙන් මේ සම්පත් ලැබෙනවා කියලා හිතන්න ඕන. ආයු වරණ සැප බල ඥාන භෝග සම්පත් සුගති සම්පත් ඔක්කොම හම්බ වෙනවා. පින නැති අය බොහෝම ලෝකෙ දුක් විඳිනවා. පින්නතුල්ලා ඔය බුද්ධ ගයාව දුෂ්කර ක්‍රියාවාදී ප්‍රදේශවලට ගියා නම් ඒ ප්‍රදේශවල ඉන්න මිනිස්සු අප්‍රමාණ දුක් විඳිනවා. හේතුව පින නැහැ. අපි ඒ අය ගැන බැලුවොත් අහස්ස උස වගේ. අහසයි පොළොවයි වගේ. අපි බොහොම පින්වන්තයි. එහෙනම් මේ පින නවත්තන්න හොඳ නැහැ. දිගටම මැරෙන තුරුම පින් කරන්න. ආයි පින් කරන්න ලැබෙයි කියලා හිතන්න බෑ. බණ ඇසීමෙන් අතිවිශාල පින. ධර්ම දේශනාවක දායකත්වයෙන් අතිවිශාල පින. ඒවා නැවත කරගන්න ලැබෙයි කියලා හිතන්න එපා. ওই දීර්ඝායු බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේ පිරිනිවෙනකොටම ධර්මයක් මහා සංඝයා ටික කලකින් අභාවයට යනවා. එතකොට බුද්ධ ශාසනය ඉවරයි. අපේ පිනට බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 5000ක් බුද්ධ ශාසනයේ පවතින ඕනම කෙනෙකුට පින් කරන්න පුළුවන්. අන්නේ අවකාශ තමයි මේ මහත්තුරුන්ට, මව්වරුන්ට, දරුවන්ට මේ හම්බෙලා තිබෙන්නේ. ඉතින් මාපල ගම නෝන මහත්මිය මේ පින්කම කරන්නේ මෙලව යහපත වේවා, සසර සුගතියක් වේවා, මියගිය අයටත් යහපතක් වේවා, නිවන් සම්පත් අවබෝධ කරන්නට ලැබේවා. අන්න ඒ අරමුණෙන් තමයි මේ උදාර පින්කම් කරන්නේ. එහෙම කරගෙන යනකොට කවදාකවත් වරදින්නේ නැහැ. මේ මාතෘකා කරපු ගාථාව අපේ වාසනාව විදහා දක්වන ගාථාවක්. සුකෝ බුද්ධානං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංඝස්ස සමග්ගේ සමග්ගානං තපෝ සුකෝ. බුදුරජාණන් වහන්සේගේ පහළවීම සැපයක්. සුකෝ බුද්ධානං උප්පාදෝ. ඒ මොකද කාරණය? අධර්මවාදීන් අවිනයවාදීන් විනයවාදී ධර්මවාදී බවට පත් වෙනවා.
අපායේ දොරටු වැහෙනවා. දෙව්ලොව බඹලොව දොරටු ඇරෙනවා. අමා දොරටුව නිවන් දොරටුව විවෘත වෙනවා. ඒ කියන්නේ පින් කරන සංඛ්‍යාව වැඩි. සවැත් නුවර ජේතවනාරාමයේ අවට ගම් නියම් ගම් ජනපදවල පහළ වුණේ පින්වන්තයෝ. කෝටි 7න් 5 කෝටියක් ආර්යයන් වහන්සේලා. ඉතින් බලන්න පොඩි වාසනාවක්. කෝටි 2ක් තෙරුවන් සරණ ගියාය. අන්‍යාගමික දසම ගානයි. ඒතර බලන්න මේ ප්‍රදේශයේ පහළ වෙච්ච මිනිස්සු. කෝටි 7ක් ජීවත් වෙන ධනය සම්පත තිබුණා. අද නැති වුණාට. එහෙමනම් ඒ සදහවතුනලා බොහෝම පින්දහම කරගත්තු අය. ඒ නිසා බුද්ධ ශාසනයේ පවතින සමයේම අපරිමාණ පින් කළා. ජයසිරි මහා බෝධීන් වහන්සේ වෙත වඩින මහබෝසතාණන්ට මාරයා කියන ඔබ වහන්සේ මේ ගමන යන්න එපා. ඔබ වහන්සේට දින 7කින් සක්විති රජකම ලැබෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගෞතම බෝසතාණෝ කියනවා මම මේ සක්විති රජකම පතාගෙන මේ පින්දහම් කළා නෙමෙයි. ඊට හාත්පසින් වෙනස් ගමනක් මං යන්නේ කියලා අභිහිතව පැමිණියා. බෝධීන් වහන්සේ ළඟට වැඩිහාම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ කුසතන මිටි ටික එළුවා උතුරු දිශාවට. හරි ගියේ නැහැ. දකුණ බටහිර දිශාවලට එළුවා. හරි ගියේ නැ පොළව ගිලා බහින්නාක් මෙන් දැනෙනවා. නැගෙනහිර දිශාවට මෝන දාන විදිහට කුසතන මිටි යට එළුවාම අතීතේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට ආසන පූජා කරගත්තු පිණින් වටිනා වජිරාසනයක් පහළ වුණා. මේ වජිරාසනයේ වාඩි වෙනකොට ආයිත්තාව මාරයා. වහාම නැගිටින්න. ඔබ වහන්සේට මේ ආසනයේ අයිති නෑ, මටයි අයිති. ඔබට අයිතිකමක් තියෙනවා නම් කෝ සාක්ෂිකරෝ? මට මේ පොළොව සාක්ෂි දරනවා. ඈත නෙමේ වෙස්සන්තර ආත්ම භාවයේදී සත්වාරයක් මහා පෘථිවිය කම්පා කරවමින් දන් දුන්න බව සත්‍ය නම් මේ පොළොව සාක්ෂි දරාවා කියනකොට තමයි මහා පොළොව කම්පා වෙන්න වගේ දැනුනේ. ඒ වගේම පින්නතුන් අන්න ඒ වෙලාවේ තමයි මේ වසවර්ති මාරයා ඇතුළු හැමෝම දුව පැන ගියා. බෝසතාණන් වහන්සේගේ නිදහසේ ආනාපාන සති භාවනාව පටිච්ච සමුප්පාදය හොඳට මෙනෙහි කරන්නට ලැබුණා. එහෙම මෙනෙහි කරගෙන යනකොට ගතසිත නිවාගෙන ගියා. ධ්‍යාන ආභිඥා උපදවගත්තා. ත්‍රිවිද්‍යාවන් පහළ වුණා. සර්වඥතා ඥානෙ අවබෝධ කළා. ඒ වෙනකොට මහා වරුසාවල් වැස්සෙව්වා. මෙතනින් එළවන්න. ජල වරුසාව, අඟුරු වරුසාව, මඩ වරුසාව, දූවිලි වරුසාව, අන්ධකාර වරුසාව, ආයුධ වරුසාව, ගල් වරුසාව, වැලි වරුසාව, මේඝ වරුසාව කියලා මහා වරුසා 9ක්. අනේ බෝධීන් වහන්සේටවත් කරදරයක් නැහැ. මේ නව මහා වරුසාවෙන් ජයග්‍රහණය ලැබලා තමයි සර්වඥතා ඥානයටපත් වුනේ. අන්නේ බෝධීන් වහන්සේ ගැන හිතමින්, වජිරාසනය ගැන හිතමින්, බුද්ධ ගයාව ගැන හිතමින් ඕනම සත්‍යක්‍රියාවක් කරගන්න. බෝධීන් වහන්සේගේ බුද්ධ ගයාවේ වජිරාසනයේ ආනුභාවයෙන් මට යහපතක් වේවා. අසවල් අයට කරදර කම්කටොළු බාධක තුරන් වෙලා යහපතක් වේවා කියලා හෘදයාංගම ආශිර්වාද කරන්න පින්වත්නි අති විශාල බලයක් පිහිටනවා. අන්න එහෙම හිතාගෙන බුද්ධ ගයාව තමන් ඉදිරියේ තිබෙනවා කියන අදහසින් මෙන්න මේ ගාථාව කියලා වඳින්නේ. ගෝතම නරසිහස්ස අස්සත්තෝ බෝධි
භාසුරෝ සම්බ දුක්ඛ විනාශාය වන්දේ තං බෝධිපාදපං ගෝතම නරසිහස්ස අස්සත්තෝ බෝධි භාසුරෝ සම්බ භය විනාශාය වන්දේ තං බෝධිපාදපං ගෝතම නරසිහස්ස අස්සත්තෝ බෝධි භාසුරෝ සම්බ රෝග විනාශාය වන්දේ තං බෝධිපාදපං සාදු සාදු සාදු. ඔය බුද්ධ ගයාවේ ආනුභාවයේ සිහිපත් කරලා වන්දනා කරාම ශක්තිය බලය පිහිටනවා. එනං සුකෝ බුද්ධානං උප්පාදෝ. ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ පහළ වෙච්ච මහා වස්තුවක් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දැකීමෙන් වැඳීමෙන් පූජාවක් කර ගැනීමෙන් අනන්ත ජාතියේ සත සහස්‍රයන්හි සැප විපාක ලැබෙන. පරිනිර්වාණයට පත්වන බුදුරජාණන් වහන්සේට, බෝධීන් වහන්සේට, සෑරදුන් වහන්සේට, ප්‍රතිමා වහන්සේට කරන පූජාවෙන්ද අනන්ත අපරිමාණ අනුසස් ලැබෙනවා. වෙන කෙනෙකුට දුන්නත් එහෙම නැහැ. වෙන කෙනෙකුට පූජාව කළොත් පෞද්ගලිකව එහෙම අනුසස් හම්බ වෙන්නේ නැහැ. මේ අනුහස ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේටම යමක් පූජ කරන්න ඕන. ඒකනේ අපේ බෞද්ධ ජනතාව මොන තරම් වෙහෙස මහන්සි වෙලා ධනය වැය කරමින් මේ බුද්ධ පූජාව පවත්වනවද? දෙතිස් ව්‍යංජන බුද්ධ පූජාව බොහෝම මනහර විදියට මේ හදාගෙන ගෞරවයෙන් පින්වත්නි පූජා කරන අති විශාල පිනක්. මාසයකට එකක්වත් පින්නතුල්ලා මේ ව්‍යංජන 32ක් හදලා මේ බුද්ධ පූජාව කරන්න මාස 3-4 වරක්වත් හැමෝම එකතු වෙලා තම තමාට පින්වත්නි අදාදම එහි අනුසස් ලබා ගන්න පුළුවන්කම තියෙන සංසාර ගමනේ කෙසේ වෙතත් නැවත මෙවන් උදාර පින්කම් කරන්න බෑ. අපි මැරිලා කොහේ යයිද කියලා කවුද දන්නේ? ඒ වගේම මරණය කොහොම සිද්ධ වේද කියලා කවුද දන්නේ? ඊට ඉස්සල්ලා මේ වගේ උදාර පින්කම් කරගන්න බැරි වෙච්ච හැම පින්කමක්ම කරගන්න. එහෙම පින්දහම කළාම මෙලවටත් හොඳයි, පරලොවටත් හොඳයි, සංසාරෙටම හොඳයි. අපිට ආයු වරණ සැප බල ඥාන භෝග සම්පත් සුගති සම්පත් ලැබෙන්නේ පිනට. ලෝකේ මහා ධනවතුන් ඉන්නේ ඒගොල්ලෝ පින් කරපු අය. ලෝකේ මහා යාචක මිනිස්සු ඉන්නවා. ජීවත් වෙන්නත් බෑ. පින් කරලා නැහැ. පිනට නිග්‍රහ කරලා. එයින් දුක් ලැබෙනවා. අපි මේ පින්දහම කරගෙන මෙහෙම යනකොට අපිටත් පින්වත්නි අතිශයින් බලගත් මහා ජීවිත පෙළක් සංසාරේ ලැබෙනවා. ඒ ලැබෙන්නේ අමුතු දෙයකින් නෙමේ බුදු උපත නිසායි. බුදු උපත නිසා තමයි එහෙම සිද්ධ වෙන්නේ. සුඛා සද්ධම්ම දේශනා ඊළඟ සැපේ තමයි බණ සද්ධර්ම දේශනාව. බණහන හැමෝම පින්දහම් කරන. බණහන්නේ නැති අය අදාන්ත අවිනීත දුර්ජන මිනිස්සු. සෝදුවට සුරාවට දුරාචාරයට ඇබ්බැහි වෙලා කටයුතු කරන ධනයත් විනාශ කරගෙන ගෙදර සමගිය සමාදානය නැති කරලා අඩදබර ඇති කරගෙන ඉන්නවා. බණහන්නේ නැහැ. බණහනවා නම් දේශකයන් වහන්සේ කියනවා සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයන්හි වරදව හැසිරෙන්න එපා, බොරු කියන්න එපා, වංචා කරන්න එපා, මත්පැන් බොන්න එපා,
වැරදි වෙළඳාම් කරන්න එපා. ওই විදිහට දේශනා කරනවා. ඒ දේශනාව අහන්න නම් බණ අහන්න ඕන. පව් කළොත් මෙන්න විපාක, දරුණු විපාක ලැබෙනවා. පින් කළොත් අතිශයින් විපාක, සැප විපාක ලැබෙනවා කියලා ওই විදිහට කල්පනා කරනවා. එහෙමනම් පින්වත්නි මේ දෙක අපි තේරුම් අරගෙන පවයි පිනයි පව ඉවත් කරලා පින් කරගන්න ඕන. එහෙම පින්කමක්ම කරන්න ඕන මේ පින් බලෙන් මට නිවන් සැප ලැබේවා. එතකොට පින්කම සම්පූර්ණයි. නිවන් සම්පත් පතා කරන පින්කමේ තණ්හා තරහ වෛර ක්‍රෝධ මාන මොකුත් නැහැ. පිරිසුදු චේතනාවයි නුවණයි තමයි වැඩ කරන්නේ. නිසා අපේ පින්කම බොහෝම බල සම්පන්නයි. පින්වත්නි දිව්‍ය ලෝකයට ගිහිල්ලා ඉන්න දිව්‍යාංගනාවක්. ඒ දිව්‍යාංගනාව ප්‍රකාශයක් කළා, ස්වාමීනි මම බුද්ධ පූජාව වන්දනාව සිද්ධ කරලා බණහාල මම මේ මරණයෙන් පස්සේ දෙව්ලොවට ආවා. මේ දෙව්ලොව මට අති විශාල සම්පතක් ලැබිලා තියෙනවා. මේ තුනුරුවන් පූජාව බලන්දතොර කොච්චර වැදගත්ද. එපමණක් නෙවෙයි සංසාර ගමනම සපවත් වෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේද පින්වත්නි උදාර බුද්ධ පූජාවන් කරලා තිබුණා. එයින් අති විශාල සම්පත් ලැබුණා. නිවන් දකින අතුරු සුවසේ සසර ගමන ගෙවන් කරන්න පුළුවන්කම තිබුණා. එහෙනම් අපි විතරක් නෙවෙයි මේ පින් කළේ. බුදුපසේ බුදු මහරහත් උතුමෝ පින් දහම් කරගෙන ඇවිල්ලා තමයි ඒ ශ්‍රේෂ්ඨ තනතුරු වලටපත් උනේ. නැත්තම් පත් වෙන්න බෑ. අජාසත්ත මහරජුරවන්ට සෝවාන් වෙන්නට වාසනාව තිබුණ අතටපත් වෙන සෝවාන් මාර්ගෙ නැති වෙලා ගියා. දේවදත්ත හාමුදුරන්ටත් ඒ වගේ. ලබා ගන්න තිබුණ නිවන කල්පයකට කල් ගියා. ඔන්න පේනවනේ පව පාප මිත්‍ර ආශ්‍රය නිසා සිදුවෙන දේ. ඒ නිසා පව කියන එක බොහොම භයානකයි. පාප මිත්‍ර ආශ්‍රය බොහොම භයානකයි. දවසක් භික්ෂූන් වහන්සේලා දෙනමක් එක විහාරස්ථානයක වැඩ ඉන්න බොහෝම සමගි සම්පන්නයි. බොහෝම සමගි සම්පන්නයි. ඒ විහාරස්ථානයට ආව තවත් ධර්මදේශක භික්ෂූන් වහන්සේ නම. උන්වහන්සේ බැලුව මේ දෙන්න බොහෝම සමගි සම්පන්නව ඉන්නවා, ભેද කරන්න ඕන. වැඩිහිටි තෙරුන් වහන්සේට ගිහිල්ලා කියනවා, ඔබ වහන්සේට මේ බාල තෙරුන් වහන්සේ ගරු කරන්නේ වඳින්නේ නැහැ. නිന്ദා අපහාස කරන ওই විදිහට කිව්වා. බාල තෙරුන් වහන්සේටත් ගිහිල්ලා කියන මේ ඔබගේ ගුරුන් වහන්සේ වැඩිමහල් තෙරුන් වහන්සේ ඔබට බනිනවා, තර්ජනය කරනවා, නිന്ദා කරනවා, අවඥාවට පත් කරන. දැන් දෙන්න කතා කරන්නේ කතා බහ මොකුත්ම නැහැ. ඉතින් මේ බාල ස්වාමින් වහන්සේ පත්කඩේ දාලා වඳින්නේ නැහැ, වඳින්න ඕන නැහැ කියලා එළවල දැම්ම. පාත්‍ර සිවුර අරගෙන එහෙනම් මම යනවා කියලා පිටත් වෙලා ගියා. අනිත් හාමුදුරුවෝ වැඩිමහල් හාමුදුරුවොත් පිටත් වෙලා ගියා. කේලම් කියපු හාමුදුරුවෝ දැන් ඉන්නවා පන්සලේ. දැවෙනවා තැවෙනවා. අනේ මේ සිල්වන්ත හාමුදුරුවෝ දෙන්නෙකුට මං කරපු භයානක දේ. ඒක දැන් නවත්තන්න බෑ. මෙහෙම ගිහිල්ලා අර දෙනම බොහොම කලකින් පස්සේ එක තැනකදී හම්බ වුණා. මේ දෙදෙනාගේ සාකච්ඡාවෙන් තේරුම් ගියා අර බණ කියන හාමුදුරුවෝ තමයි මේ අපේ මේ සමගිය සමාදානෙ නැති කළේ කියලා. ආපහු මේ දෙනම විහාරස්ථානෙට ගිහිල්ලා අර භික්ෂුන් වහන්සේ එළවල දැම්මා. ඔබ තමයි මේ දරුණු පාපය කළේ කියලා. එළවල දාලා මේ දෙදෙනා වහන්සේ නැවතිලා බොහෝම හොඳින් මහානකම කරගෙන ගියා. කේලම් කියපු හාමුදුරුවෝ බොහෝ කලක් නිරාදුක් විඳලා ගිජ්ජකෝට පර්වතය පාමුණ අති විශාල පෙරේතෙක් වෙලා ඉපදෙලා. මේ පෙරේතයාගේ ඔළුව ඕරෙකුගේ වාගේ. ඒ වගේම කඳ බොහෝම දිගයි. කටේ තිබෙනවා දිව වගේ ලොකු නගුටක්. එයින් පින්වත්නි එන්නේ පනෝ වැටෙනවා.
බුදුරජාණන් වහන්සේ අර වජිරාසනයේ වැඩ ඉඳලා බුද්ධත්වයට පත් වුණාම මේ දැක්කා. කිව්වේ නෑ කාටවත්. මුගලන් මහරහතන් වහන්සේ ලක්කන හාමුදුරුවෝ කන්දෙන් පහළට බහිනකොට එදා මේ 이르දියට මේ පෙනුණා. මුගලන් හාමුදුරුවන්ට. සිනා පහල කරාම අහනවා ඇයි ස්වාමීනි මෙතන මේ සිනා පාලක නෑ මෙතනදී අහන්න එපා. බුදුරජාණන් වහන්සේ ළඟදී අහන්න මගේ. ඉතින් පිණ්ඩපාත ගිහලා දානේ වළඳන අවස් කාලේ බුදුරජාණන් වහන්සේ ළඟදී කියනවා ස්වාමීනි මේ මුගලන් හාමුදුරුවෝ මේ ගිජ්ජකූට පර්වතයේ පහළදී මේ සිනහපාල කළ අවශ්‍ය කරුණ කිව්වේ නැහැ. බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි දැවැන්ත පෙරේතෙක් මේ ගිජ්ජකූට පර්වතේ. ඔළුව ඌරෙකුගේ වගේ. ඒ වගේම දිවක් නැහැ වල්ගයක් තිබෙනවා. කට ඇතුලේ වල්ගෙන් පනෝ නිතරම ගලනවා. කෑ ගහනවා විලාප දෙනවා. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මොග්ගල්ලාණය ඔය කියන සතාව මම දැක්ක බෝධින් වහන්සේ ළඟදී මම කාටවත් මේ තාක් කිව්වේ නැහැ. කිව්වේ නැත්තේ මේක පිළිගන්නේ නැහැ. දැන් සාක්ෂිකරුවෙක් ඉන්නවා. ඒ නිසා මම දේශනා කරනවා කියලා මේ දේශනාව කළ අර සමගි සම්පන්න භික්ෂූන් වහන්සේලා දෙනම බේද බින්න කරපු හාමුදුරුවෝ තමයි මේ කියන දැවැන්ත ප්‍රේතයා. මහා දුක් විඳින ප්‍රේතයා බව පැහැදිලි කළ දුන්නා. ඔන්න පේනව නේද? මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්‍රලාපා වචනයෙන් සිදුවන මේ පවිතු දේවල් සිද්ධ කළාම සිදුවෙන දරුණු විපාකය. කතා නොකර ඉන්න තරම සැපයි. හිතට විතරක් පව් කරන්න බෑ. කයයි වචනයයි සම්බන්ධ වෙන්න ඕන. එහෙනම් කය වචන දෙක සංවර කරගෙන හිටියනම් මොනම පවක්වත් නැහැ. ඒ නිසා පවේ මොළ කය වචන දෙකයි. හිතින් කියනවා අර දේ කරන්න මේ දේ කරන්න කය වචන දෙක ක්‍රියාත්මක නැත්නම් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් පින්වත්නි මේ සියල්ලම පහදලා දෙන්නේ නව ලෞතුරා ධර්මයෙන්. අන්න ඒකට තමයි කියන්නේ ශ්‍රී සද්ධර්ම රත්නේ පහළ වීම අපට මහා සැපයක්. මේ ධර්මයෙන් තමයි කියන්නේ මෙහෙම ජීවත් වෙන්න මේව කරන්න එපා. ওই විදිහට උපදේශ මාලාවක්. මේවා කුසල්ය මේවා අකුසල්ය මේවා කළ යුතුයි මේවා නොකළ යුතුයි කියලා බොහෝම ලස්සනට මේ ධර්මයේ පැහැදිලි කරනවා. 84000ක ධර්මස්කන්ධය 4 කෝටියකටත් අධික අකුරු සංඛ්‍යාවක් තියෙනවා. මේ වාගේ මහා පුදුම දහමක් තමයි පින්වත්නි මේ තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම. ඒ අවබෝධ කරගෙන තමයි ඒ දහම පින්වත්නි අපිට මේ විදිහට දේශනා කළ තිබෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ පහළවීම සැපයක්. උන්වහන්සේ විසින් දේශන දහම ඊටත් වඩා සැපයක්. 84000ක් බුදුවරු ලෝකේ තවම වැඩ ඉන්න මේ ධර්මයේ. ධර්මයේ තිබෙන තාක් කල් බුදුරජාණන් වහන්සේ ජීවමානයි. ඒ තරම් ප්‍රබලයි. සුඛා සංඝස්ස සාමග්ගී මහා සංඝයා වහන්සේ සමගි සම්පන්න වෙන්න ඕ. අසමගි වුණා කියන්නේ උපෝසත විනය කර්මයේ කරන්න එන්නේ නැහැ. දෙකට බෙදලා. අන්න සංඝ බේදේ. පින්නතුන්ලාට සංඝ බේද කරන්න බෑ කවදාකවත්. සමහරක් කියනවා අනේ මගේ අතින් සංඝ බේදයක් වෙයිද දන්නේ. එහෙම කරන්න බෑ. සංඝයා බෙහෙද කරන්න බේද කරන භික්ෂූන් වහන්සේ නමක් ඉන්න ඕන. බේද කරන භික්ෂූන් වහන්සේගේ පාර්ශවයට 4 නමක් හෝ වැඩි සංඛ්‍යාවක් ඉන්න ඕන. විරුද්ධ පාර්ශවයටත් 4ක් හෝ ඊට වැඩි නමක් ඉන්න ඕන. ඒතොර 9යි අඩුම තරමේ. සංඝයා බේද කරන්න අඩුම තරමින් උපසම්පදා භික්ෂූන් වහන්සේලා 9 නමක් ඉන්න ඕන. ඊට වැඩි සංඛ්‍යාවක් හෝ බේද කරන්න ඕන. අනිත් පැත්ත බේද වෙන්න ඕන. උපෝසථාගාරයට දැන් එන්නේ නැහැ සීමාවට. ආන්න සංඝයා බේද ඕන. ඊළඟට අවවාද කරනවා මහණෙනි
ඇවැත්නි මෙහෙම කරන්න එපා මෙහෙම හැසිරෙන්න එපා කියලා වාර 3ක් අවවාද කරන පිළිගන්න නැත්නම් විනය කර්මයක් කරන්න තියෙනවා. විනය කර්මයේ අවසන් වෙනකොටම කර්ම විපාකේ ඇවිල්ලා කර්මයක් සිද්ධ වෙලා ආපත්‍ය සිද්ධ වෙලා සංඝ ભેදයට අහු වුණා. මේ පින්නතුන්ලාට එහෙම සංඝ ભેද කරන්න බෑ. එහෙමනම් පින්වත්නි මේ කියනු ලබන උපසම්පදා භික්ෂූන් වහන්සේලාම තමයි මේ උපෝසත විනය කර්මයට සහභාගී නොවි දෙපැත්තක් වුණොත් තමයි සංඝයා ભેද බින්න උනා වෙන්නේ. අර පාරලෙය වනයේට බුදුරජාණන් වහන්සේ වැඩම කළේ එදා ඒ සංඝ සාමග්‍රිය බිඳී ගිය නිසායි. සංඝයා සමගින එකට පොහොය උපෝසත විනය කර්ම සිද්ධ කරනවා නම් මහා සැපයක්. උපෝසත විනය කර්මයේ සිද්ධ කළාම අපිට අතිවිශාල සැපයක්. එහෙනම් සමගි සංඝයා වැඩවෙසෙන තාක් බුද්ධ ශාසනය රැකෙනවා. සමග්ගානං තපෝසුකෝ සමගි වූවන්ගේ තපස මහා සැපයක්. gedara මවයි පියයි බොහෝම සමගි සම්පන්න වෙන්න ඕන. එතකොටයි දරුවෝ ටික හැදෙන්නේ. කරුණාවෙන් මෛත්‍රියෙන් කතා කරන්න ඕන. එතකොට දරුවෝ අකීකරු වෙන්නේ නැහැ. මවයි පියයි වාද වේදනං සාමග්‍රිය නැත්තං අසාමග්‍රිය නම් දරුවෝ ටිකත් චිත්ත පීඩාවෙන් වේදනාවෙන් තමයි වාසය කරන්නේ. එහෙමනම් අනාගතයේ අන්ධකාරය ඉගෙන ගන්න බෑ. ඒ වගේම නොමග යනවා සැඩපරුස වෙනවා. එහෙමනම් මව පියා දෙදෙනාගේ තිබෙන සාමග්‍රිය මවයි පියයි දෙදෙනාගේ තිබෙන ඒකාත්මික භාවය සමගි සම්පන්න බව ඊටාම අගේ කටයුතුයි. එතන තමයි මුල. රටක් හදන්න බෑ ගම තමන්ගේ නිවහන සමගි නැත්නම්. පළමුවෙන් තමන් සමගි සම්පන්න වෙන්න ඕන දියුණුව හදා ගන්න ඕන. එතකොට ඊළඟ ගෙටත් ওই පණිවිඩය යනවා ගමටම යනවා. ඊළඟට නගරයට ජනපදයට රටට ලෝකෙටම මේ පණිවිඩ ගියාම මුළු ලෝකෙම සමගි සම්පන්නයි. එහෙනම් වරද කරවා අනුන් නෙමෙයි තමන්. තමා හරියට හැදෙනවා නම් පංචශීලයේ රකින්නවා නම් කරුණාව මෛත්‍රිය දියුණු කරනවා නම් කවදාකවත් පින්වත්නි අපේ ජීවිත පහතට වැටෙන්න බෑ. අපේ ජීවිතය දවසින් දවස ඉහළට පින්වත්නි යන්න ඕන. සැපේ කරාම ගමන් කරන්න. සැප නැත්තම් හැමදාම දුක. ඒ දුක ලබා දෙන්නේ පවෙන් මිස සැපෙන් නෙමෙයි. එහෙමනම් අපි හැම කෙනෙකුම මේ දුකයි සැපයි දෙක හොඳට අවබෝධ කරගෙන පින් පව් දෙක හොඳට වටහාගෙන පින් කරගන්න ඕන. අන්නේ පින් කළාම තමයි එයාට ලැබෙන්නේ ලෞකික වශයෙන් මනුස්ස සම්පත්, සක්විති සම්පත්, ආයු වර්ණ සැප බල ඥාන භෝග සම්පත්, පරිවාර සම්පත්, ඒ වගේම ගේ දොර ඉඩ කඩම් යාන වාහන සම්පත්, දෙව්ලොව සක්‍ර සම්පත්, දිව්‍ය සම්පත්, ඒ වගේම බඹලෝ බ්‍රහ්ම සම්පත්. මේ කියන හැම සම්පතක්ම අපිට ලැබෙන්නේ පිනටයි. ඒ වගේම පින නැත්තම් හැමදාම දුක, පව නිසා සතර අපාය. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේහේ ලක්ෂණ 32ක් පිහිටනවා. සක්විති මහ රජුරොන්ට ලක්ෂණ 32ක් 30ක් පිහිටනවා. බලන්න ඒ තරම් දර්ශනීය ශරීරයක් ලබන්නේ පින්වත්නි පිනටයි. ඊටාම දැකුම් කළු ප්‍රියමනාප ආනුභාව සම්පන්න ජීවිතයක් ලබන්නේ පිනට. පින නැත්තම් ලබන්න බෑ. ඒ නිසා මේ මහත්තුරු මව්වරු දරුවන් හැම කෙනෙකුම මේ තුනුරුවන්ට සමීප වෙලා මේ වාගේ පංචශීලයක් රැකගෙන මේ වාගේ පින්දහමකුත් කරගත්තාම අපේ පින්වත්නි මෙලවත් හොඳයි, අපේ පරලොවත් හොඳයි, අපේ සංසාර ගමනම හොඳයි. කවදාකවත් කරදර කම්කටොළු බාධක නැතුව සසර යන්න පුළුවන්. නැත්තම් පින්වත්නි හැමදාම දුකමයි. කෑම ටික නැහැ, බොණ්ඩ වතුර ටික නැහැ, දුම් පැළඳුම් නැහැ, ඉන්න තැන නැහැ, රැකියාව නැහැ, අධ්‍යාපනය වැටිලා. මේ හැම දෙයක්ම වුණේ අපේ වරදින් අපි පව් කරලා එහි විපාක වශයෙන්. අපි පින් කළා නම් මවුට පියාල සැලකුවා නම් තුනුරුවන් වැන්ද නම් බලගත් පින්කම් බැවින්
අපායට යන්නේ නැතුව සුගතියෙන් සුගතියටම ගිහිල්ලා පින්වත්නි අමහා මහ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ පහළවීම, ශ්‍රී සද්ධර්ම රත්නය ලැබීම, සමගි සම්පන්න මහා සංඝයා වැඩහිඳීම අතිශයින් සැපයට කරුණක්. සමගි සම්පන්න සංඝයා නිසා, සමගි සම්පන්න අය නිසා තපස බොහෝම සැපවත් වෙනවා. ඒ නිසා අපේ ජීවිත වාසනාවන්ත බවට පත් කරගෙන, ජීවිතයේ වැදගත්කම හොඳට තේරුම් අරගෙන අපි පින්වත්නි මෙලවත් හොඳට හදා ගන්න ඕන. පරලවත් හොඳට හදා ගන්න ඕන. කරදර කම්කටොළු බාධක පුළුවන් තරම් දුරු කරලා ධනට පිනට ශාසනයට ලැබි වෙන්න ඕන. සීල සමාධි ප්‍රඥා ගුණ වඩන්න ඕන. බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න ඕන. දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී දස පාරමිතාවන් හොඳට දියුණු කරන්න ඕන. එහෙම දියුණු කරගෙන ගියාම තමයි අපේ වාසනාව, අපේ දක්ෂකම පින්වත්නි හොඳට මතුවෙන්නේ. එමනම් ආර්ය භාවයට පත්වෙන තුරුම මේ පවින් වැළකීලා අපි ගියොත් බොහොම වටිනවා. සෝවාන් ආර්යයන් වහන්සේ කවදාකවත් පස්පව් කරන්නේ නැහැ. ඒ වගේ නිදහස් වෙලා බොහොම ලස්සන සිල්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කරලා ආත්ම 7ක් ඇතුළතදී ආර්ය මහරහත් භාවයට පත් වෙනවා. එහෙමනම් අපටත් මේ රැස් කරගන්න පින් බලෙන් සංසාර ගමනේ පවින් නිදහස් වෙලා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් සිද්ධ වෙන සාන්ති ලක්ෂණ අමහා මහ නිවන් සුව අවබෝධ කරන්නට මේ ධර්ම ශ්‍රවණ මේ පින්කම, භාවනාමේ පින්කම ඔබ අප හැමෝටම එකසේ හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගන්න. එහෙමනම් පින්වත්නි නිවන් සුව ප්‍රාර්ථනා කරගනිමින් අද මේ පින්නතුල්ලා බොහෝම ප්‍රබල පින්කමක් තමයි මේ සිද්ධ කරගන්නට යෙදුනේ. කල් වේලා ඇතුව මෙහි පැමිණිලා සම්බෝධි විහාරස්ථානයේට දැන් ආජීවට්ටමක සීලේ සමාදන් වෙලා තමන්ටත් ඥාතීන්ට ලෝකෙටමත් මෛත්‍රිය පතුරවල මහා මෛත්‍රී භාවනාවක් සිද්ධ කළේ. මෛත්‍රී භාවනා නිතර පුරුදු පුහුණු කරගන්න. ඒ වගේම සැප 4ක් පිළිබඳව ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරගෙන මේ රැස්පත් කරගත්තා වූ මේ කුසල සම්භාර ධර්මය අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වන්නේ පරලොව සැපත් කරුණාදාස මාපලගම මහත්මයාගේ නොවැම්බර් මාස 13 වෙනි දිනට යෙදෙන 78 වෙනි ජන්මදිනය සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම අවුරුදු 20ක් ආයු වළඳා අභාව ප්‍රාප්තුන එකම දියණිය වන මල්ලිකා මාපලගම මෙනවියට පින් අනුමෝදන් කිරීම. එහෙමනම් මේ රැස් කරගත්තා වූ සියලු පින් අභාව ප්‍රාප්තෝ කරුණාදාස මාපලගම මහත්මයාටත් ඒ වගේ මල්ලිකා මාපලගම තම දියණියටත් මේ උතුම් පින් අත් වේවා, අනුමෝදන් වේවා. මේ පින් බලෙන් ඒ අයට අකල් මරණයක් නොවේවා, ආයු වරණ සැප බල ඥාන ලැබේවා, භෝග සම්පත් ලැබේවා, කරදර කම්කටොළු බාධක නොවේවා, පින්වත් ගුණවත් නැනවත් ජීවිතයක් ගත කර ගන්නට ලැබේවා, සංසාර ගමන සැපවත් වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ති ලක්ෂණ අමහා මහ නිවන් සම්පත් සාක්ෂාත් කර ගන්නට ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කර ගන්නට ඕන. ඒ වගේම කරුණාදාස මාපලගම මහත්මයාගේත් නෝන මහත්මියගේත් අභාව ප්‍රාර්ථන දෙපාර්ශවයේම මව්පිය වැඩිහිටි ඥාතීන් සිහිපත් කරන ලයනල් සිරිසෝම බන්දුල සහෝදරයන් සහ සුසිලා රණසීලි නන්දනී පීසීලි යන සහෝදරයන් වෙනුවෙන් දෙමව්පියන් ප්‍රධාන ඒ අභාව ප්‍රාප්තුන සහෝදර සහෝදරයන් ඇතුළු පරම්පරානුගත ඥාතීන්ටත් මේ හැම දෙනාගේ පරලෝකීය සීලම ඥාතීන්ටත් බණ ඇසූ හැම දෙනාගේ පරලෝකීය ඥාති මිත්‍රාදීන්ටත් රටදෑ වෙනුවෙන් දෙවිපිදූ රණවිරුවන්ටත් අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් පින් අත් වේවා. ඒ අයගේ සංසාර ගමන සැපවත් වේවා, දුකක් නොවේවා, නිවන් සුව ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන්ව දෙවරකවරණේ හැමෝටම ලැබී දෙවියන්ට නිවන් සම්පත් ලැබේවා කියලා සාදු කියලා පින් දෙන්න. හදා වදාගත් මව්පියන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ට, වැඩිහිටියන්ට, සහෝදර සහෝදරයන්ට මේ උතුම් පින් බලෙන් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සැපසා සසර ගමන සුගතිය සහ නිවන් සුවත් වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. තමන් ජීවත් වන හෝමාගම මුල්ලේගම ප්‍රදේශවාසීන්ට, ලක්වැසි ජනතාවට, ලෝකවාසීන්ට
මේ පින් අත්වී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් සුව ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම බෞද්ධ නාලිකාවේ ගරු සභාපති අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ දේශකයන් වහන්සේ බෞද්ධ නාලිකාවේ සේවක මණ්ඩලය ඇතුළු උදව් උපකාර අනුග්‍රහ දක්වූ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු ප්‍රාර්ථනාවෝ සඵල වේවා නිවන් සඵල වේවා කියලා සාදු කියලා පින් දෙන්න. මේ රැස් කරගත්තා උදාර පින්කමේ අනුහසින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනන්ත බුදු ගුණ බලයෙන් බුද්ධඥාන බලයෙන් බුද්ධ තේජානුභාව බලයෙන් බුද්ධ ඉරිධානුභාව බලයෙන් නව ලෞතුරා ශ්‍රී සද්ධර්ම රත්නයේ අනුභවයෙන් ආර්ය මහා සංඝ රත්නයේ අනන්ත සීලාදී ගුණ බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගුරුවන්වැලි මහා සෑය අනුභවයෙන් බුද්ධ ගයාව වජිරාසනයේ බෝධීන් වහන්සේගේ අනුභව බලයෙන් කේශ ධාතුන් වහන්සේලා ලහට ධාතුන් වහන්සේ ග්‍රීවා ධාතුන් වහන්සේ සකු ධාතුන් වහන්සේ සීලු සරුවක්ඥ ධාතුන් වහන්සේලා අනුභව බලයෙන් තුන් ලෝකේ පුරා වැඩ සිටින බෝධීන් වහන්සේලා සෑරදුන් වහන්සේලා ප්‍රතිමා වහන්සේලා අනුභව බලයෙන් පාරමිතාවන්ගේ අනුභවයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ බලයෙන් සතර බ්‍රහ්ම විහරණයන්ගේ අනුභව බලයෙන් දෙව් රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් හෝමාගම මුල්ලේගමසේ සීලාලංකාර මාවතේ අංක 42න් 5 දරණ නිවසේ පදිංචි මාළනී මාපලගම මහත්මියටත් ඒ වගේම විදේශගතව සිටින මේතිල් මාපලගම පුතුණුවන් ඇතුළු මේ සහ සම්බන්ධ වන හැමෝටම සාදු කියා සිත පහදවාගත් හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආයු වරණ සැප බල ඥාන වැඩි දියුණු වේවා කරදර කම් කටුළු බාධක අපල නවග්‍රහ දෝෂ විපත් අලාභහානි සංසිදේවා දිනෙන් දින දියුණුවක් යහපතක් සැලසේවා තමන්ගේ දරුවන්ටත් අධ්‍යාපන කටයුතු සරුසාර වේවා රැකී රක්ෂාවන් සරුසාර වේවා සුබ අනාගතයක් වේවා අපට සුවසේ දානාදී පෙරම් පුරාගෙන මරණ මොහොත දක්වාම යාගන්න ලැබේවා මරණෙදි මේ පින්කම් සිහිපත් වේවා මෙතෙන් පටන් නිවන් දකිනා ජාති දක්වාම සතර අපාය ආදී දුකක් නොවේවා අන්ධයෙක් බිහිරෙක් ගොළුෙක් ආදී වශයෙන් නූපදේවා හොඳ මව්පියන් ගුරුවරුන් ඥාතීන් සංසාරෙදිත් ලැබේවා සුවසේ පාරමී ගුණ ධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ශාන්ති ලක්ෂණ අමහ මහ නිවන් සම්පත් සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට අපි පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සින් එත්තාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතාං අනුමෝදන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචං හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝ චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝ චිරං රක්ඛන්තු මන් පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමා හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමා හෝතෝ යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවංකයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු සාදු 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 අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාදු සාදු සාදු
ඒ උතුම් ධර්ම දේශනාව පැවැත් වූ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ගරු ලේකකාධිකාරී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද පූජ්‍යපාද කාගොල්ලේ සෝමවංශ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනිම වූ ශාසනික කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ගුවන් විදුලි දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.